passionate about mechanical gaming keyboards and our gold standard mechanical switches, you've come to the right. දැන්ද පන්තිය පටන් ගත්තේ සර් නේම් එක අයින් කරාද මට මේ නම වෙනස් කරගන්න බෑනේ. good evening sir සර් නම වෙනස් කර පටන් ගත්තා. ආයුබෝවන් සර් හරි අයෝවන හැමෝටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් හරි සර් කයි නම අපි තියෙන්නේ ගිය නම් සතිය තුල දැන් හරි දැන් කතාවක් කරන්න ගිය සතිය තුල ගැනීම කටයුතු කරා ඔයාලට මතක ඇති ඒ තමයි සුළඟ නැත්නම් අපි කතා කරේ මාතෘකාව කාලගුණය හා දේශගුණය කියන පාඩම තමයි අපි මේ මාතෘකාව වෙන්නේ. ඒක යටතේ කාලගුණික තොරතුරු කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. කාලගුණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. කාලගුණික තොරතුරු ඉදිරිපත් කිරීම යටතේ තොරතුරු හතරක් ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා කියලා අපි දන්නවා. ඒකක් තමයි වර්ෂාපතනය. නේ? තව එකක් තමයි උෂ්ණත්වය. තව එකක් තමයි සුළඟේ වේගය හා දිශාව. තව එකක් තමයි ආර්ද්‍රතාව. ඕකෙන් අපි වර්ෂාපතනය ගැන කතා කරලා ඉවරයි මේ වෙනකොට. වර්ෂාපතනය පිළිබඳව ඊළඟ උෂ්ණත්වය ගැනත් අපි කතා කරා. ඒතර වර්ෂාපතනය කියන්නේ මොකද්ද? වර්ෂාව මනින්න ගන්න උපකරණය මොකද්ද? අන්න ඒ පිළිබඳව අපි ගිය සතිය තුල ඉගෙන ගත්ත කතා කරා. එතකොට ඊට පස්සේ අපි උෂ්ණත්වය ගැන ඉගෙන ගත්තා. උෂ්ණත්ව මානයක් කියන්නේ මොකද්ද? උෂ්ණත්වය මනින්න පුළුවන් ක්‍රම. ඒ වගේ අපි විවිධ ස්ථානවල විවිධ කාලය අනුව උෂ්ණත්වය කියන එකට වෙනස් වෙනවා. ඔය වගේ දේවල් ටිකක් ගැන ගිය සතිය තුල ඉගෙන ගැනීම සිද්ධ කරා. හරිද? එතකොට මේ ඊළඟට අපි සුළඟේ වේගය හා දිශාව කියන මාතෘකාවත් ගිය සතිය තුල ආරම්භ කිරීම කරා. එතකොට සුළඟේ වේගය මනින්නේ කොහොමද? සුළඟේ දිශාව, සුළං දිශා දර්ශකය, අනිලමානය,
මේ පද පිළිබඳව කතා කරලා මම දැන් ගෙදරදී රූප දෙකක් අඳින්නේ කියලා කිව්වා වගේ මතකයි මට. එහෙමද? සුරන්දිසා දර්ශකයේ අනිනමානේ අඳින්න කිව්වා. හරි. සුරන්දිසා දර්ශකයේ අල්ලමානේ ඔව් සර්. රූප දෙකක් අඳින්නේ කියලා කිව්වා. නේ? ඒකට අදාළව හරි. අපි සුරන්දිසා දර්ශකය හදන විදිය නේ? සුරන්දිසා දර්ශකයක් අපි ගෙදරදී කොහොමද හදාගන්නේ කියලා පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එක පෙන්නන්නම්. තාම මේ වීඩියෝ එක මම YouTube එකට දැම්මේ නැහැ. මේ එක ළමයෙක් කෙවලා තිබ්බ මට මේ වීඩියෝ එකක්. නමුත් තාම මම ඒක YouTube එකට දැම්මේ නැහැ. මම අද දවස් තුන දාලා ඉවරලා දැන් දාලා ඉවර වෙලා ඔයාලට මේ වීඩියෝ එක එවන්නම්. හා සර්. හරිද පොඩක් විනාඩියක් ඉන්න චුට්ටක් මේ වීඩියෝ එක මම සර් මම සම්බන්ධන මොනවද කිව්වද? නෑ මොකද කිව්වේ නෑ. සර් මට පේන්නේ නැහැ කළු පාටයි. කළු පාටයි. වෙලා තියෙන්නේ. ඔව් සර්. මොකද? ඔව්. දැන් හරි සර්. ආයි මේ සර් ඕනේ සර්. චුට්ටක් එන්න පුතේ හොඳේ. හරි. ඒතර අපි පටන් ගමු. ඒතර වීඩියෝ එක දැන් තිබ්බේ මේ ෆෝන් එකේ තිබිච්ච එක දැන් ඔන්න මම අප්ලෝඩ් කරේ. ඒතර අපිට තව ඩේකින් පෙන්නන්න පුළුවන් සුලන්දිසා දර්ශකයක් හදන විදිය, ළමයෙක් කියවපු ආකාරය. හරි. එතකොට මේ සුලන්දිසා දර්ශකයෙන් සුලගේ දිශාව කොහේ ඉඳන් කොහෙටද සුලග හමන්නේ කියලා අපි ගියත් ඒක ඔයාලට මතක ඇති. ඊතලේ සුලන්දිසා දර්ශකයෙන් තුඩ යොමු වෙච්ච දිශාවෙන් පෙන්වන්නේ උලඟ එන පැත්ත. උඩ යොමු වෙන්නේ මේ පැත්තට නම් උලඟ එන්නේ එහේ ඉඳන් මෙහාට. නේ? උලඟ එන පැත්ත තමයි ඒකෙන්
දිස්සීම සිද්ධ වෙන්නේ. ඔන්න ওই විදිහට අපේ සුලන් දිශා දර්ශකයේ ඊළඟට අනිලමානය කියලා කියන්නේ කරකැවෙන උපකරණයක්. ඒ කරකැවීමේ වේගය නැත්නම් මිනිත්තුවකට කරකැවෙන වට ගන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් සුළඟේ වේගය කියන්න. මිනිත්තුවකට වට 2යිද, මිනිත්තුවකට වට 10යිද, මිනිත්තුවකට වට 20යිද ඒ කරකැවෙන වට ගන්න අනුව අපි සුළඟේ වේගය ප්‍රකාශ කරනවා. හරි. එතකොට ඊට පස්සේ එතනින් පස්සේ අපි යනවා අපි පොඩක් අනිලමානය ගැන ටුට්ටක් විතර බලමු. සමහරවිට YouTube එකේ වීඩියෝ එකක් තිබ්බොත් අනිලමානය සම්බන්ධව මම ඒක ඔයාලට පෙන්නන්නම්. හරිද? ටුට්ටක් ඉන්න වෙනවා ඒකට. හරි. මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම් අනිලමානය සම්බන්ධව. චිරාදි සසංක මයික් මියුට් කරන්න. චිරාදි සසංක මයික් එක මියුට් කරගන්න. මයික් එක ඔන් කරන් ඉන්න ඕනේ සමහර කට්ටිය. මයික් ඔන් කරන්න එපා. ප්‍රශ්නයක් කියනවා නම් විතරක් මයික් ඔන් කරා නැත්නම් මයික් එක මියුට් එකේ තියාගන්න හැමෝගෙම. මම මේ වීඩියෝ එක බලන්නේ අනිලමානය පිළිබඳව. ඒකින්ද පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. සර් ඔව්.
සර් ඔව්. හරි බලමු අපි. සර් පේන්නේ නැහැ සර් කැමරා කරාද? හරි. මම පේන්න ඕනේ. දැන් ඔයාලට පේනවනේ මගේ YouTube channel එක. මේ ඒකේ තියෙන සුලං දිශා දර්ශකය හදන වීඩියෝ එක තමයි මම ඕපන් කරන්න හදන්නේ. බලන්න. ඔව් සර් සිග්නල් වල පොඩි අඩුවක් තියෙන නිසා තමයි මේ කරකැවීම් ටිකක් කරනකොට හරියයි. සර් මුකුත් සද්දයක් සද්දයක් මොකද? පේන්නේ නැද්ද ඔයාලට? පේන්නේ සර් හැදිලිව පේන්නේ හැදිලා පේන්නේ නැහැ නේ. ඔව් පැහැදිලි හරි චුට්ටක් මම ඉමු මේ බලන්න මේ මොකද මේ සිග්නල් වල පොඩි අවුලක් තියෙන නිසා තමයි පැහැදිලිව පේන්නේ නැත්තේ. ටිකක් වෙලා යනකොට හරියාවි. අනිත් අපි හොම් පොඩ තියෙන වීඩියෝ එක අප්ලෝඩ් වෙනකන් ටිකක්. My job is to make college easier because students have a lot on සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අන්ලමානයේ වීඩියෝ එක. ඔයාලට අන්ලමානයේ කියලා පේනව නේද? හරි සර් හා. භාෂා පොළොව පාඩමේදී අපි සුළඟ ගැන කතා කරනවා. සුළඟ ගැන කතා කිරීමේදී සුළඟේ වේගය මනින උපකරණයක් ගැනත් කතා කරනවා. සුළඟේ වේගය මනින උපකරණය තමයි අනිලමානය. මොකක්ද සුළඟේ වේගය මනින උපකරණය? අනිලමානය. අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ කර්මාන්තවලදී අපිට සුළඟේ වේගය දැනගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී පුතේ මේ උපකරණය බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. බලන්න මේ උපකරණය දිහා හරියට අර කෝප්ප ටිකක් තියෙනවා වගේ. උලකට මේ උපකරණය කරකැවෙනවා. ඒ කරකැවෙන වේගය ඒකේ සඳහන් වෙනවා. ඒ අනුව අපි සුළඟ මෙච්චර වේගෙන් හමාගෙන යනවා කියලා අපිට දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් අනිලමානයක්. පැහැදිලිද? ඇයි අපිට මේ සුළඟේ වේගය වැදගත් වෙන්නේ කියලා අපි කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා අපේ දීවර වෘත්තියේදී ඒ වගේම කාලගුණික අනාවැකි කියනකොට ඒ වගේම දිවීමේ තරඟවලදී අපිට මේ සුළඟේ වේගය කියන එකේ පොඩි වැදගත්කමක් තියෙනවා. අපි ගත්තොත් දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයේදී මුහුදේදී දීවරය විවිධ අනතුරු වලට ලක් වෙනවා. දීවරය මුහුදු යන්න කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා මේ අහවල් මුහුදු තීරයේ මෙන්න මෙච්චර වේගයෙන් උලන් හමනවා. ඒ වේගය අනුව මේ දීවර කටයුතු වලට යනවද නොයනවද කියලා දීවරයට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම දිවීම් තරඟවලදී ඒ දුවන විට යම්කිසි වාසියක් සුළඟ අධික ලෙස වේගයෙන් හමලා ලැබුණොත් ඒ දුවපු කාලයෙන් ඒ වේගය කැඩි සෑහෙන්නේ බලලා මේ ක්‍රමයක් තිබෙනවා. නිසා දිවීම් තරඟවලදී මේ සුළඟේ වේගය වැදගත් වෙනවා.
ඒ වගේම තමයි කාලගුණ අනාවැකි. විශේෂයෙන් මුලන් හමන වේගය අනුව ඈත තියෙන වලාකුළු ශ්‍රී ලංකාව ළඟට හිම ආපුවාම වර්ෂාව මේ අවල් දිනේ ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කියනවා. ඒ අනාවැකි කියන්න අපිට මේ සුළඟේ වේගය වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි වේග සීමාවක් පැන්නට පස්සේ මේ සුළඟ සුළි සුළඟක් බවට පත් වෙනවා. එතකොට අපිට මේ සුළඟේ වේගය මැනගත්තට පස්සේ ඉදිරියේදී සුළි සුළඟක් ඇති වෙනවද බොරු කියන්න එපා. නැත්නම් අනතුරු අඟවන්න පුළුවන්. ආන්ගේ කටයුතු වලට තමයි පුතේ මේ අනිලමානය පාවිච්චි කරන්නේ. ඔයාලට පාසලේදී මේක යෝගට් කෝප් එහෙම පාවිච්චි කරලා නිර්මාණයක් හැටියටත් කරන්න දෙන්න. හොඳට පැහැදිලිව පේනවා. අනිලමානය කියලා කියන්නේ සුළඟ මේ අනේ පිස්සෝගේ කෑ ගහන්න එපා. කවුද මේ කෑ ගහන්නේ? කැඩි කැඩි නැහැ. ඈ බාලා ටිකක් වෙලාවකට හරියයි කැඩි කැඩි යනවා. හරිද? මේ අනිවාර්යයෙන් කියන විස්තරයක් කියන අහගෙන ඉන්න. එක්කෙනෙක් ඇහෙනවා ගන්නවා, තව එක්කෙනෙක් ඇහෙන්නේ නැහැ ගන්නවා, ආයි එක්කෙනෙක් නෑ හොඳට ඇහෙනවා ගන්නවා. වේගය මනින උපකරණ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. හරි ඔහොම ඉන්දියා. අපි තවත් මේ වගේ වැදගත් පාඩමකින් හම්බ වෙමු. හරි. ඒතර අනිර්මාණය කියන පොඩි තොරතුරක් කිව්වේ ඒකෙදි. අපිට ඒ තරම් මේක වැදගත් නැහැ. My job is to make college easier because students have a lot. හරි. ඒතර අනිර්මාණය පිළිබඳ අනිර්මාණය කියලා කියන්නේ සුළඟේ වේගය මයින්න තියෙන උපකරණයක් කියන එක තමයි ඒකේ අදහස තිබ්බේ. හරිනේ. සුළඟේ වේගය මයින්න තියෙන උපකරණයක් කියලා තමයි කිව්වේ. හරි. එතකොට හරි. එතකොට ඔන්න අනිලමානීය සම්බන්ධව අපි කතා කරේ අනිලමානීය සම්බන්ධව තමයි ඒ කතා කරේ. එතකොට සුළඟේ වේගය මනින්න පුළුවන් උපකරණය දැන් දන්නවා. සුළඟේ දිශාව මනින්න පුළුවන් උපකරණ වාර දැන් දන්නවා. අපි එතනින් එහාට යන්න දැන්. හරිද? මේ මාතෘකාවෙන් එහාට යන්න අපි සුළඟ සම්බන්ධව ප්‍රශ්නයක් එහෙම දෙන්නේ නැහැ. ඉස්සරහට කතා කරමු. ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලලා ප්‍රශ්නයක් දෙනවා නම් ඒකට අදාළව දෙන්න. හරි. දැනට ලියාගන්න ඊළඟ මාතෘකාව අපේ වාතයේ ආර්ද්‍රතාව. වාතයේ ආර්ද්‍රතාව. වාතයේ ආර්ද්‍රතාව. වාතයේ ආර්ද්‍රතාව. හරි. එතකොට මොකද්ද මේ ආර්ද්‍රතාව කියන්නේ? දරුවෝ වාතයේ ආර්ද්‍රතාව කියන්නේ අපිට මේකත් එහෙම පේන જાතියක් නෙවෙයි. මේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා වාතයේ ආර්ද්‍රතාව කියලා. ඒක ප්‍රතිශතයක් විදිහට තමයි කියන්නේ. ආර්ද්‍රතාව 60යි 75යි මෙන්න මේ වගේ ආර්ද්‍රතාව ප්‍රකාශ කරන ප්‍රතිශතයක් විදිහට. सामान्य वर्षाවක් ආසන්න වෙනකොට ආර්ද්‍රතාව වැඩි පරිසරයක. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. वर्षाවක් නැත්නම් වියලි කාල ගුණයක් නම් තියෙන්නේ වායු ගෝලයේ ආර්ද්‍රතාව ගොඩක් අඩුයි. එතන මේ ආර්ද්‍රතාව මනින්නත් සම්මත උපකරණ තියෙනවා. අපේ සාමාන්‍ය විද්‍යාගාරවල
ඔය ආර්තාවමයින් උපකරණ දැකලා නැහැ. නමුත් කාලගුණික මධ්‍යස්ථානවල වායුගෝලීය ආර්තාවමයින් පුළුවන් උපාංග උපකරණ තියෙනවා. හැබැයි අපිට ගෙදරදී වුණත් ආර්ද්‍රතාවමයින් උපකරණයක් හදාගන්න පුළුවන්. ඒකේ අගයක් කියන්න බෑ දරුවෝ. ඒ ආර්ද්‍රතාවමානයෙන් සාමාන්‍යයෙන් වායුගෝලීය ජල වාෂ්ප අඩුයිද වැඩිද කියලා විතරක් කියන්න පුළුවන්. අගයක් කියන්න බෑ. වායුගෝලීය ජල වාෂ්ප ප්‍රමාණය දැන් වැඩිද? දැන් අඩුයිද? අන්න එහෙම කියා ගන්න පුළුවන් මිසක් නැතුව අගයක් විදියට ප්‍රකාශ කරන්න බෑ. අපිට හදන්න තියෙන ආර්ද්‍රතාවමානය. හරි. මම ඔයාලට දැන් පොඩ්ඩක් පෙන්නන්නම් මේ ආර්ද්‍රතාවමානය සම්බන්ධව. හරි අපි මේකනේ අපි මේ ටික ගැන කතා කරා. මේවා ගැන කතා කරලා ගියොත් වල උෂ්ණත්වමානය, වර්ෂාමානය, මේ වර්ෂාමානය ගෙදරදී හදාගන්න විදිය, සුළං දිශා දර්ශකය, සුළඟේ වේගය, මෙන්න තියෙනවා ආර්ද්‍රතාමානය. හරිද? හයිග්‍රෝමීටර් කියලා මේකට කියන්නේ. ආර්ද්‍රතාමානය එහෙම නැත්නම් හයිග්‍රෝමීටර්. එතන මේක කොළඹ ගාල සුළඟේ වේගය ආර්ද්‍රතාමානය පේන්නේ පේන්නේ නැද්ද? අනිත්‍ය නෑ සර්. අපිට පේන්නේ අර පෝටි වලට කියනවා. ඒ කොහොමද? අර අංකල් කියන කෙනෙක් ඉන්න එක වෙන්නේ. දැන් පේනවද? හරි. හරි සර්. එතන මේ තියෙන ආර්ද්‍රතාමානය හයිග්‍රෝමීටර් කියලා කියන්නේ මේකෙන් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය මෙන්න මේ මීටරේ පෙන්නනවා. එතන මේක ප්‍රතිශතයක් විදියටනේ අපි පෙන්නනවායි කියලා නේ. මේ තියෙන ප්‍රතිශත ලකුණ මෙතන බිඳුව ගාව තියෙන ප්‍රතිශත ලකුණ. එතකොට මේ කටුව තියෙන්නේ 10 ගාව නම් දැන් වායුගෝලයේ ආර්ද්‍රතාව 100ට 10යි. මේ කටුව තියෙන්නේ දැන් 60 ගාවනේ. එහෙනම් දැන් වායුගෝලයේ ආර්ද්‍රතාව 100ට 60යි. මෙන්න මේ වගේ ප්‍රතිශතයක් විදියට තමයි වායුගෝලයේ ආර්ද්‍රතාව ප්‍රකාශ කෙරෙන්නේ. හරි. ඊට අමතරව අපි කොහොමද ආර්ද්‍රතාමානයක් හදාගන්නේ? මේ බලන්න මෙන්න මේ උපාංගය දිහා. මේකෙදි කෙස් ගහක් මේකට ඕන. දිග කෙස් ගහක්. පිරිනවගේ කොට කෙස් ගස් හරියන්නේ නැහැ. ගෑල් ළමයි ගාව තියෙන දිග කෙස් ගහක් තමයි මේකට ඕන වෙන්නේ. ඒ දිග කෙස් ගහක් අරගෙන මෙන්න මේ වගේ මුලින් ආධාරකයක් හදාගෙන ලෑලි කෑල්ලක්, ලෑලි කෑල්ල උඩ ලී පටියක් හිටවලා පොඩි කාඩ්බෝඩ් එකක් මෙතන ඔයාලට පේන පරිමාණයකට ලකුණු කරලා තියෙන්නේ. අන්න එතන කාඩ්බෝඩ් කෑල්ලක් හදාගෙන ඒකම දර්ශකය කියන පොඩි ඉරටු කෑල්ලක් නේ. ඉරටු කෑල්ල මෙන්න මේ ලී පටියට තියලා අමුණ ගන්නවා කරකැවෙන්න පුළුවන් වෙන විදියට මේ. ඔයාලට පේනවනේ මෙන්න මේ ඉරටු කෑල්ල මේ මගේ මේ ඊතලේ පේනවද ඔයාලට මේ කරකැවෙන ඊතලේ? ඔව් සර්. පේනවා. හරි. ඔව් සර්. එතකොට මෙන්න මෙතනින් අපි ඒක මේ ලී කෑල්ලට ලී පටියට තියලා අමුණ ගන්නවා ඉරටු කෑල්ල. හරිද? එතකොට ඒ ඉරටු කෑල්ලට ඉහළ පහළ යන්න පුළුවන් මෙයා ස්ථානයේ වට කරකැවෙන්න පුළුවන් වටේ. හරි. ඒ ඉරටු කෑල්ල මෙතනට මේ හරියට අර කෙස් ගහ තියලා බඳිනවා. කෙස් ගහේ කෙලවරක් මෙතනට දිනනවා.
කෙස් ගහේ අනිත් කෙළවර මේ වගේ ඇණියක් ගහලා ඇණියට තියලා බඳිනවා. හරිද? දැන් මේ තියෙන සරල ආර්ථාමානය කොහොමද කෙස් ගහකින් ආර්ථාමානයක් හදාගන්නේ? දරුවෝ වායුගෝලයේ ආර්ද්‍රතාව අඩු වැඩි වෙනකොට කෙස් ගහේ දිග වෙනස් වෙනවා. අපි නොහිතන කාරණාව. වායුගෝලයේ ආර්ද්‍රතාව අනුව කෙස් ගස්වල දිග වෙනස් වෙනවා. හරිද? වායුගෝලයේ ආර්ද්‍රතාව අඩු වැඩි වෙනකොට කෙස් ගස්වල දිග අඩු වැඩි වෙනවා. කොහොමද? සාමාන්‍යයෙන් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය එහෙම නැත්නම් ආර්ද්‍රතාව අඩු වෙනකොට කෙස් ගහේ දිගත් අඩු වෙනවා. මේ කෙස් ගහ කොට වෙනවා. කෙස් ගහ කොට වෙනවා වායුගෝලයේ ජල වාෂ්ප අඩු වෙනවා. කෙස් ගහ කොට වෙනකොට මේ ඉරටට බැඳලානේ තියෙන්නේ. ඒතර ඉරට්ටත් ඉස්සෙනවා. ඉරට්ට ඉස්සෙනකොට අර මෙන්න මෙහෙම අපි මම පෙන්නනවා ඔයාලට. ඉරට්ට ඉස්සෙනකොට ඉරට්ට ඔන්න ඔය මට්ටමට එනවා. පොඩක් ඉන්න. සර් කෙස් ගහ පොඩි වෙනවා කියන්නේ මේ ආර්ද්‍රතාව අඩු වෙනවන්නේ. ඔව්. ආර්ද්‍රතාව අඩු වෙනකොට කෙස් ගහ කොට වෙනවා. හරිනේ? ඒ කියන්නේ වහින්න ලං වෙනවද? නෑ. එතකොට සාමාන්‍ය වහින්න ලං වෙනකොට හරිද? වහින්න ලං වෙනකොට ආර්ද්‍රතාව වැඩි පරිසරයේ. වහින්න ලං වෙනකොට ආර්ද්‍රතාව වැඩි. හරිද? දැන් එතකොට මෙතනදී මේ කෙස් ගහ කොට වෙනවයි කියන්නේ පායපු අවස්ථාව. කෙස් ගහ කොට වෙනවයි කියන්නේ පායපු අවස්ථාවක් ආර්ද්‍රතාව අඩුයි පරිසරයේ. ඒතර ආර්ද්‍රතාව අඩුවම කෙස් ගහ කොට වෙනවනේ. කෙස් ගහ කොට වුණාම ඉරට්ට මෙන්න මේ විදිහට ඉස්සෙනවා. ඉරට මෙන්න මේ විදිහට ඉස්සෙනවා මෙන්න. හරිද? ඊළඟට අපි හිතමු වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි කියලා. වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි නම් මොකද වෙන්නේ? කෙස් ගහ දික් වෙනවා. කෙස් ගහ දික් වෙනකොට ඉරට මෙන්න මේ විදිහට මේ පැත්ත පල්ලෙහාට යනවා. හරිනේ? කෙස් ගහ දික් වෙනවා මේ වගේ කටුව පහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. අන්න දැන් මේ වගේ තැනක තියෙනවා අපි දන්නවනේ පරිසරයේ ආර්ද්‍රතාව වැඩි කියන්නේ වර්ෂාවක් කිට්ටුයි. වර්ෂාවක් ආසන්නයේ තමයි දැන් අපි ඉන්නේ. ඔන්න ඔහොම අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ කෙස් ගහේ වායුගෝලයේ ආර්ද්‍රතාව පිළිබඳව. හරිනේ? ඒතොර අපි දැක්කේ අපිට ගෙදරදී හදා ගන්න පුළුවන් රූපයක්. ගෙදරදී හදා ගන්න පුළුවන් උපාංගයක් තමයි මේ අපි දැක්කේ. වායුගෝලයේ ආර්ද්‍රතාව මනින්න පුළුවන්. හරි. එනවන මාතෘකාව ලියා ගන්න ඉස්සෙල්ලා වායුගෝලයේ ආර්ද්‍රතාව ලිව්වේ නැත්නම් මාතෘකාව වායුගෝලයේ සොරිනත වාතයේ ආර්ද්‍රතාව ලිව්වේ නැති කට්ටිය. වාතයේ ආර්ද්‍රතාව. ඕකේ ඇත්තම රූපයක් තියෙනවා නම් පෙන්වන්නකෝ. අපි බලමු පොඩ්ඩක් තියෙදි කියලා. හොඳයි. මේ සිග්නල් වල අවුලක් තියෙන නිසා තමයි අපිට වැඩි අවුල වෙලා තියෙන්නේ. අපි පෙන්වන්න උත්සාහ කරන්නම්. ලියා ගන්න මෙන්න මෙහෙම වායුගෝලයේ අඩංගු වන අයමත් කියන්න පුළුවන්ද? වායුගෝලයේ අඩංගු වන වායුගෝලයේ අඩංගු වන ජල වාෂ්ප ප්‍රමාණය වායුගෝලයේ අඩංගු වන ජල වාෂ්ප ප්‍රමාණය ජල වාෂ්ප ප්‍රමාණය වාතයේ ආර්ද්‍රතාව නම් වේ. මොකද්ද සර්? වායුගෝලයේ අඩංගු වන ජල වාෂ්ප ප්‍රමාණය
වාතයේ ආර්ද්‍රතාව නම් වේ. හරි. අලුත් රෝලකින් ලියන්න. අලුත් රෝලකින් ආර්ද්‍රතාව මනින උපකරණය ආර්ද්‍රතා මානය නම් වේ. ආර්ද්‍රතා මානය නම් වේ. හරි. අලුත් රෝලකින් ලියන්න. අලුත් රෝලකින් සරල ආර්ද්‍රතාමානයක් සෑදීම කියලා ලියන්න. සරල ආර්ද්‍රතාමානයක් සෑදීම. සරල ආර්ද්‍රතාමානයක් සෑදීම. කියලා ලියලා මෙන්න මේ රූපය ඇඳගෙන කොටස් ටික නම් කරගන්න මේකේ. ඔය රූපය ඇඳලා කොටස් ටික නම් කරගන්න.
ඉවරයි සර්. හරි මම තව විනාඩි කීපයක් දෙනවා. තව දෙන්න තුන් දෙනෙක් ඉන්නවලු මේ ලියන. මොකද සර් කියලා හින්නේ. තව දෙන්න තුන් දෙනෙක් ඉන්නවලු ලියන්න. ඒක නිසා තව විනාඩි කීපයක් දෙනවයි කියලා කිව්වේ. කොල් ඉවරයි සර්. හරිද? හරි. ඉවරයි කියන්න ඕනේ නැහැ. හරි. එතකොට ඔන්න ආත්තාමානේ සරල ආත්තාමානේ තමයි මේ අපි කතා කරන්නේ. දැන් යටින් ලියා ගමු මෙන්න මෙහෙම. යටින් ලියා ගන්න මෙන්න මෙහෙම. ඒක උවද මම කට් කරලා ජොයින් යටින් ලියා ගන්න මෙහෙම.
සර් ඔව් මං සර් කට් වෙලා දැන් ජොයින් උනේ මේ රූපේ ඇඳගත්තට පස්සේ මොකක් හරි ලියා නෑ ගන්න නෑ කිව්වද? මොකද ලියන්න දුන්නේ නැහැ. දැන් තමයි මේ ලියන්න හදන්නේ. රූපෙට යටින් දැන් ලියන්න හදන්නේ. ලියා ගන්න මෙහෙම. තරු ලකුණක් දාලා පරිසරය ඊටා වියලි. පරිසරය ඊටා වියලි. පරිසරය ඊටා වියලි. එනම් ආර්ද්‍රතාව අඩු. පරිසරය ඊටා වියලි. එනම් ආර්ද්‍රතාව අඩු. සර් ආපු මුලින්දලා කියනවාද? පරිසරය ඊටා වියලි. එනම් ආර්ද්‍රතාව අඩු. අවස්ථාවකදී කෙස් ගසේ දිග අඩු වේ. කෙස් ගසේ දිග අඩු වේ. කෙස් ගසේ දිග අඩු වීද සර්? අඩු වේ. සර් මුලින්දලා කියන පරිසරය වියලි අවස්ථාවකදී එනම් වායුගෝලයේ ආර්ද්‍රතාව අඩු අවස්ථාවකදී කෙස් ගසේ දිග අඩු වේ. හරි ඊළඟ රුල ලියා ගනිමු. ඊළඟ රුලෙන් වර්ෂාවක් ආසන්න වූ විට මොකද්ද සර් අයිතිවා කිව්වේ? වර්ෂාවක් ආසන්න වූ විට සර් ඉස්සෙල්ලිය වාක්‍යයටද? නෑ ඊළඟ රුලෙන් වර්ෂාවක් ආසන්න වූ විට එනම් වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි විට ඉස්සෙල්ලිය
ෆයිල් අප්ලෝඩ් වෙන දැන් වීඩියෝ එක පේන. හරි හරි බලමු. වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි විට කෙස් ගසේ දිග වැඩි වේ. කෙස් ගසේ දිග වැඩි වේ. කෙස් ගසේ දිග වැඩි වේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට සරල ආර්ද්‍රතාමානයක් මගින් අපිට පුළුවන් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. එතනින් අපි ඒ කොටස අවසానයි කියන්නේ මේ පාඩමේ මුල් ටික කතා කරලා ඉවරයි. පාඩමේ මුල් ටික කතා කරලා ඉවරයි. එතනින් අපි අර වීඩියෝ එකක් බලනවා කියලා කිව්වනේ ඒකට යම් බලන්න. බලමු පේනවද කියලා. මේ දිශා ලකුණු කරගන්න එක. දැන් ඒකේ විදිහටම තමයි පේන්නේ. ඉතින් මේ වගේ කාඩ්බෝඩ් කැබලි දෙකක් ඕන වෙනවා. ඉතින් දිශා ලකුණු කරගන්න. දැන් අපි මෙහෙම දිශා ටික නම් කරගමු. දිශා ටික ලකුණු කරගෙන ඉවරයි. දැන් අපි මේක ලෝගමු.
එකක්ද? දැන් අපි ඊතලේ හදාගෙන ඉවරයි. දැන් අපි මේක දාන්න එකක් දාගමු. මේ පිටිකෝන් කැලලට මේ කැම්පටේ ගහමු. දැන් අපි මේ ඊතලේ අරගෙන මෙන්න මේ කට්ටක් අරගෙන මේ කට්ට මේකට ගහගන්න. ඔහේ මේක ලියුවා. දැන් අපි මේකට මේක දාගන්න. දැන් අපි මේක මෙහෙම තියාගෙන මේ විදිහට ටේප් ගහගන්න. පුංචි යාළුවනේ අපි මේ හදලා ඉවරයි. ඉතින් දැන් මේක ක්‍රියා කරන්න හැටි බලන්න. සර් දැක්කද? සර් එතකොට ඔව් ඔයාලත් මේ වගේ අන්තිමට ගියේද මොකද අන්තිමට ඇන්න කියන්න බලන්න කන්දිවල ගියේද ඉතින් වෙනද ඉවරන වෙලාවටම තමයි ඉවර වෙන්නේ හරි එතකොට සුරන්දිෂා දර්ශකයා හදන විදිය තමයි ඒ දරුවා පෙන්නුවේ හැබැයි 6 වසර දරුවෙක් නෙවෙයි 4 වසර ළමයෙක් ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙනවා නේ ඒ වුණාට සාමාන්‍ය විදිය 4 වසර ළමයෙක් විදියට එයා එක හරියට හදනවා දිශාව ගණිතය අර එයා ඉදිරිපත් කරපු අර කොලේ උඩ තියෙන එක නෙවෙයි වෙන්න ඕන නේ උතුරු දකුණු බලන ඉවර වෙලා ඒකෙන් තමයි දිශාව කියවෙන්න ඕන ඊළඟට කුලක එන පැත්ත තුඩ යොමු වෙන්නේ අනිවාර්යයෙන්ම කුලක එන පැත්තට ඔය තමයි ඒකත් වෙන්න ඕන හරි කවන්නේ සුනන්දිෂා දර්ශක හදන විදිය අපි දැක්කනේ දැන් අපි යනවා එතනින් පස්සේ අලුත් මාතෘකාවකට ඒ තමයි කාල ගුණය වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා කියන අපේ මේ අවසාන කොටසට අපේ අවසාන පාඩමට අවසාන චුට්ටට නේ එතනින් අපි 6 වසර ඉවර කරනවා හරි ලියාගමු මාතෘකාව මෙන්න මෙහෙම ලියාගමු මාතෘකාව කාල ගුණ වෙනස් වීම නිසා කාල ගුණ වෙනස් වීම නිසා කාල ගුණ වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා ඇතිවන ස්වාභාවික ආපදා කාල ගුණික වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා
මොකද මාතෘකාව අලුත් එක ඇහෙන්නේ නැමෙද හයියෙන් කියන්න බලන්න. සර් ඕක දාලා මාතෘකාවක් දෙන්න කිව්වේ සර් අන්තිම මාතෘකාව ඔක්කොද ඕ මාතෘකාව. හරිද මාතෘකාව තමයි දැන් මම කිව්වේ කාලගුණික වෙනස් වීම නිසා කාලගුණ වෙනස් වීම නිසා ඇති වෙන ස්වාභාවික ආපදා. ඒක තමයි මාතෘකාව. හරිද? එතකොට මේ කාලගුණයේ වෙනස් වීම නිසා නැත්නම් මේ සුළඟේ වේගය, සුළඟේ දිශාව, වර්ෂාපතනය, උෂ්ණත්වය මෙන්න මේ වගේ සිදුවීම් වෙනස් වීම නිසා අපිට ඇති වෙන ආපදාවන් ගැන ගත්තා. හැබැයි අපිට එක මාතෘකාවක් අමතක වුණා. එකක් අමතක වුණා. මොකක්ද දේශගුණය කියන මාතෘකාව අපිට කරන්න අවශ්‍ය. දේශගුණය. අපි කාලගුණය ගැන විතරනේ කතා කරේ. චුට්ටක් ඔය මාතෘකාව කපන්න දරුවෝ. පොට්ටක් ඔය මාතෘකාව කපලා දාන්න කපන්න නැත්නම් ඩිබේට් සරි කරන්න මොකක් කර කරන්න. දැන් ලියා ගන්න මාතෘකාව දේශගුණය. මාතෘකාව ලියා ගන්න දේශගුණය. දේශගුණය. සිත්නි නිමාස කොණ්ඩේ හදා දෙන්නේ ටක් ගාලා මාතෘකාව ලියා ගන්න දේශගුණය කියලා. දේශගුණය. හරි. දේශගුණය. දේශගුණය කියන්නේ මොකක්ද කියලා තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. එතකොට මෙතනදී දේශගුණය කියන එකේ අදහස තියෙන්නේ නැත්නම් දේශගුණය කියලා කියන්නේ විශාල ප්‍රදේශයක විශාල කාල සීමාවක් තුළ දත්ත රැස් කරන ඉවරනේ දීර්ඝ කාල සීමාවක් තුළ දත්ත රැස් කරන වෙන දිගු කාලක් තිස්සේ පවතින වායු ගෝලීය තත්ත්වය. අර කාලගුණය කියන්නේ කෙටි කාලක් තිස්සේ පවතින වායු ගෝලීය තත්ත්වය. දේශගුණය කියලා කියන්නේ දිගු කාලක් තිස්සේ පවතින වායු ගෝලීය තත්ත්වය. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වියලි දේශගුණයක් නැත්නම් දේශගුණය අපි ගත්තොත් එහෙම වියලි සමහර පළාත් තියෙන හම්බන්තොට වගේ ප්‍රදේශ මොනරාගල වගේ ප්‍රදේශ අනුරාධපුර වගේ ප්‍රදේශ වියලි දේශගුණයක් තියෙනවා. හැබැයි මේකට වහින්නේ නැද්ද? වහිනවා. කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. නමුත් දිගු කාලක් තිස්සේ දත්ත රැස් කරාම මේ වර්ෂාවට වඩා බලපාලා තියෙන්නේ වියලි කාලගුණය. ඒක නිසා තමයි අපේ ප්‍රදේශයට කියන්නේ වියලි දේශගුණයක් සහිත ප්‍රදේශයක් කියලා. සීතල දේශගුණයක් තියෙන ප්‍රදේශ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දෙනියාය කියන්නේ සීතල දේශගුණයක් තියෙනවා. නේ? හැබැයි දෙනියායේ රස්නේ නැද්ද? තියෙනවා සමහර දවස් වල දෙනියායට නම් පුදුම රස්නයක් තියෙනවා. නමුත් සාමාන්‍ය සමස්තව ගත්තොත් නැත්නම් දිගු කාලක් තිස්සේ දත්ත රැස් කරලා ඉවර වෙලා තොරතුරු රැස් කරලා ගත්තොත් එහෙම දෙනියාය කියන්නේ සීතල ප්‍රදේශයක්. හරි. එහෙනම් අපි මේ දේශගුණය යටතේ මෙන්න මේ ටික ලියනවා. දැන් ලියාගන්න දේශගුණය කියන මාතෘකාව යටතේ මෙහෙම. නිශ්චිත ප්‍රදේශයක දිගු කලක් තිස්සේ පවතින දිගු කලක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වය තායි කියන්තුවද නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වය දේශගුණය නම් වේ.
දේශ ගුණය නම් වේ. මොකද්ද සර්? නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්වය දේශ ගුණය නම් වේ. අපි ලිව්ව දේශගුණේ යනු කියලා නේද? ආයමනම් වායුගෝලීය තත්වයයි. දේශ ගුණය යනු කවුද ඔයාලා ලිව්වන දේශ ගුණය යනු කියලා මුලට දේශ ගුණය යනු නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්වයයි කියලා ඉවර කරනවා. නේ? සර් ඔව්. දේශගුණේ පොතේ නෑනේ. ඇයි පොතේ නෑනේ සර් මේ ටික. පොතේ නෑ. පොතේ දේශගුණ 159 පිටුවේ හරි. 159 පිටුවේ තියෙනවා අනෙක් පාටින් කොටුවා කරලා. ඒකනේ. එතකොට ඔන්න දේශගුණය කියලා කියන්නේ දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්වය තමයි යම් ප්‍රදේශයකට දේශගුණය කියලා අපි කියනවා. සාමාන්‍ය දේශගුණය සම්බන්ධ තොරතුරු ගන්නකොට මේ දේශගුණය ගැන තොරතුරු හොයනකොට නැත්නම් දේශගුණය කිසියම් ප්‍රදේශයක දේශගුණය ගැන කියනකොට කාලගුණික තොරතුරු රැස් කරනවා තමයි දේශගුණය ගැන කියන්නේ. කාලගුණික තොරතුරු රැස් කරනවා වර්ෂාව කොච්චරක් ලැබෙනවද? ඊළඟට ගත්තොත් එහෙම අවුව කොච්චරද? ඒ කියන්නේ උණුසුම කොච්චරද? ආර්ද්‍රතාව කොච්චරද? මේ පිළිබඳව අවුරුදු 30ක් විතර තිස්සේ ආසන්න ලෙස සාමාන්‍ය දේශගුණික තත්ත්වය ප්‍රකාශ කරන්න දත්ත ගන්න ඕන, තොරතුරු ගන්න ඕන. අවුරුදු 30ක විතර තොරතුරු අරගෙන තමයි මේ ප්‍රදේශවල දේශගුණික තත්ත්වය ප්‍රකාශ කරන්නේ. අපි යටින් ලියාගමු මෙන්න මෙහෙම. යටින් ලියාගන්න මෙහෙම. යම් ප්‍රදේශයක යටින් ලියන්නේ අනුකූලයෙන් ලියන්නේ යම් ප්‍රදේශයක දේශගුණය සම්බන්ධව යම් ප්‍රදේශයක දේශගුණය සම්බන්ධව යම් ප්‍රදේශයක දේශගුණය සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ සර්යි මුලින කියන්නේ යම් ප්‍රදේශයක දේශගුණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ එම ප්‍රදේශයේ කාලගුණික තොරතුරු දිගු කලක් තිස්සේ රැස් කිරීමෙනි. එම ප්‍රදේශයේ කාලගුණික තොරතුරු දිගු කලක් තිස්සේ රැස් කිරීමෙනි. දිගු කලක් තිස්සේ රැස් කිරීමෙනි. දිගු කලක් තිස්සේ රැස් කිරීමෙන්. හරි. එතරම් ලියා ගන්න සාමාන්‍යයෙන්
එතනම ලියා ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු අවශ්‍ය වේ. සර් ඒකටමද ලියන්න ඕන? ඔව් එතනම ලියා ගන්න. සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු අවශ්‍ය වේ. වාක්‍ය දාලා නුවර කමන්නේ නැහනේ. සර් දීර්ඝ කලක් තිස්සේ රැස් කිරීමෙන් මට මතකත් නැහැ කියපු වාක්‍යද? රශ්මි කාවින්ද කියන බලන වාක්‍යය. රශ්මි අපි කියපු වාක්‍ය මොනවද කියන්නේ? හරි අනික කට්ටිය අහගෙන ඉන්නේ අනික කට්ටිය මයික් ඔෆ් කරන්න. රශ්මි කා වාක්‍ය කියන බලන්න. ඒක පමණ තොරතුරු රැස් කර යුතුය. මුලින්ම කියන්නේ වාක්‍යය. යම් ඒ රශ්මි කාවින්දිට මම කියන්න කියලා කිව්වේ අනික කට්ටිය මයික් මියුට් කරගන්න. යම් ප්‍රදේශයක දේශගුණය සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කර හැක්කේ එම ප්‍රදේශයේ කාලගුණික තොරතුරු දිගු කාලයක් තිස්සේ රැස් කිරීමෙන් සාමාන්‍යයෙන් අවුරුදු 30ක රැස් කිරීමෙනි එම ප්‍රදේශයේ තොරතුරු දිගු කාලයක් තිස්සේ රැස් කිරීමෙනි. හරි ඊළඟට සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු රැස් කළ යුතුය. සාමාන්‍ය අවුරුදු 30ක පමණ තොරතුරු රැස් කළ යුතුය. එහෙමනේ තියෙන්නේ නේ. හරි. නෑ සර් අවශ්‍ය වේ කියලා කිව්වේ. අවශ්‍ය කියලා තියෙන්නේ. ඈ? සර් කිව්වේ අවශ්‍ය වේ කියලා. අවශ්‍ය වේ කියලා කිව්වේ සර්. ඒ කියන්නේ සිහස්න කියන බලන්න සිහස්න. සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු අවශ්‍ය වේ කියලා කිව්වේ. සාමාන්‍යයෙන් අවුරුදු 30ක පමණ තොරතුරු අවශ්‍ය වේ. හරිනේ? සර් ඒක වරහණක් දාලා ලියුවට අවුලක් නැහැනේ. කමන්නේ. හරි සර් ඊළඟ වාක්‍ය ලියන්න. හරි. එතකොට එතනින් අපේ කොටස ඉවරයි. දැන් ලියා ගන්න අපි අර කපපු වාක්‍ය මොකක්ද කැපුවේ? ලියා ගන්න මේ වාක්‍ය කාලගුණ වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා. ලියා ගන්න කාලගුණ වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා. කාලගුණ වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා. එම හරිතු ප්‍රයෝජනෙන්නේ කාලගුණ වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා. හරි. අපි කාලගුණික වෙනස් වීම නිසා ඇතිවන ස්වාභාවික ආපදා යටතේ දැන් වර්ෂාව වැඩි වුණාන් පස්සේ ඇති වෙන ස්වාභාවික ආපදාව තමයි ගම් වතුර. මේ නතර නායය වැඩි පොඩ පහුගිය කාලයක් දැක්ක ගම් වතුර ගැලුව සමහර ප්‍රදේශවලට. ඒ ඇස් නායයන් ගියා සමහර ප්‍රදේශ නේ. මේවා ස්වාභාවික ආපදා. කාලගුණික වෙනස් වීම නිසා ඇති වෙනවා. ඊට අමතරව වර්ෂාවතනේ ගොඩාක්ම අඩු වෙලා උෂ්ණත්වය ගොඩාක්ම වැඩි වුණා. නියමයේ කියන පාරිසරික ආපදාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නියමයි නේ. ඊට අමතරව අකුණු කියන්නේ පාරිසරික ස්වභාවික ආපදාවක්. අකුණු ඒකත් වර්ෂාවත් එක්ක අපිට සිද්ධ වෙන ක්‍රියාවක්. අකුණු, ඊළඟට ගම් වතුර, ඊළඟට නායයන්, නියඟ මේවා අපි සලකනවා ස්වාභාවික ආපදාව තියෙනවා. තව ස්වාභාවික ආපදා තියෙනවා. සුනාමි ඒවා ස්වාභාවික ආපදා. හැබැයි ඒවා කාලගුණය වෙනස් වීම නිසා නෙවෙයි ඇති වෙන්නේ. සුනාමි වගේ දේවල්, භූමිකම්පා වගේ දේවල්
ස්වාභාවික ආපදා තමයි ගිනිකඳ පිපිරීම. නමුත් ඒව කාලගුණික වෙනස් වීම නිසා වෙන සිදුවීම් නෙවෙයි. නේ? කාලගුණික වෙනස් වීම නිසා වෙන සිදුවීම් නෙවෙයි. ඒතර කාලගුණය වෙනස් වෙලා තමයි සාමාන්‍යයෙන් ගම් වතුර, නායයන්, නියඟ, අකුණු මෙන්න මේවා ඇති වෙන්නේ බොහෝ වෙලාවට කාලගුණය වෙනස් වීම නිසා. හරි. අපි ලියාගමු මෙන්න මේව යටි. ලියා ගන්න. කාලගුණය වෙනස් වීම නිසා පහත පාරිසරික කාලගුණය වෙනස් වීම නිසා කාලගුණය වෙනස් වීම නිසා කාලගුණය වෙනස් වීම නිසා පහත ස්වාභාවික ආපදා හටගනී. 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 හරි අංක 1 ලියා ගන්න. අංක 1 ගම් වතුර සුලි සුලම් ගම් වතුර සුලි සුලම් ගම් වතුර සුලි සුලම් නායයාම් නියඟ අකුණු හරි. ඔය තමයි බොහෝ වෙලාවට කාලගුණය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවික ආපදා ටික. හරි. අපි ඔය කීපයක් විතරක් 6 වසරේදී කතා කරනවා. ලියා ගන්න පළවෙනි අනුමාත්‍රිකාව සුලි සුලම් කියලා. පළවෙනි අනුමාත්‍රිකාව ලියා ගන්න සුලි සුලම්. සුලි සුලම්. සුලි සුලම්. හරි. පොඩි කාරණා ටිකක් අපි මේ සුලි සුලම් ගැන ඉගෙන ගන්නවා දරුවෝ. ඒ තමයි සුලි සුලම් හටගන්නේ කොහොමද කියලා. ලොකුවට කතා කරන්නේ නැහැ. සරලව පොඩ්ඩක් කතා කරනවා. සුලි සුලම් හටගන්නේ කොහොමද කියන්නේ. සුලි සුලම් හටගන්නේ පීඩන අවපාතයක් නිසා. මොකද්ද මේ පීඩන අවපාතයක් කියන්නේ? යම්කිසි ප්‍රදේශයක වායු පීඩනය අඩු වුණාම ඒක වායු පීඩනය අඩු වෙන්න හේතු තියෙනවා. එකක් තමයි ඔය එල් නීනෝ සංසිද්ධිය කියලා. ඒ වගේ යම් හේතු තියෙනවා. කොහොම හරි අපි මේක බලලා තියාගන්න. යම්කිසි ප්‍රදේශයක වායුගෝලීය පීඩනය අඩු වුණාම එම අඩුව පුරවන්න පිටින් වාතයේ වේගයෙන් එම ප්‍රදේශයට ගලාගෙන එනවා. පිටින් වාතයේ වේගයෙන් එම ප්‍රදේශයට ගලාගෙන එනවා. අන්නේ ගලාගෙන එන සුළඟට අපි කියනවා සුලි සුළඟක් කියලා. යම්කිසි ප්‍රදේශයක වායු පීඩන තත්ත්වය අඩු වුණාම දැන් අර බොහෝ වෙලාවට පහුගිය දවස්වල ටීවී එකේ අහන්න ලැබුණා කොහෙද අපේ ලංකාවේ වායු පීඩන තත්ත්වය වැඩිපුරම අඩු වෙන්නේ. ටීවී එකේ ප්‍රවෘත්ති වලට කියනවා මෙන්න මේ වායු ගෝලීය අවපීඩන තත්ත්වයක් නේ පීඩන අවපාතයක් කොහෙද මොන බොක්කේද බෙන්ගාල බොක්කේ බෙන්ගාල බොක්ක නේ ලංකාවට උතුරු මුහුදට පොඩ්ඩක් ඊසාන දෙසට වෙන්න ලංකාවේ ඊසාන දෙසට වෙන්න තියෙනවා බෙන්ගාල බොක්ක කියලා මුහුදේ බෙන්ගාල බොක්ක. එතකොට මේ බෙන්ගාල බොක්කේ තමයි බොහෝ වෙලාවට වායු අවපීඩන තත්ත්වයන් හටගන්නේ. එතකොට එතන පීඩන අවපාතයක් අටගත්තා මෙතන පීඩන අඩු වුණාම වටෙන් කුලක හමාගෙන වටෙන් කියන්නේ මේ පොඩි ප්‍රදේශයක නෙවෙයි විශාල ප්‍රදේශයක ලංකාව හරහා ඒ උලක හමන්න පුළුවන් ලංකාව හරහා ඉතින් අර ලංකාව හරහා ඒ උලක හමනකොට ලංකාවේ තුල ඒ සුලකේ සැර වෙන්න පුළුවන් සුලක වේගය වැඩි වෙන්න පුළුවන් ඊට අමතරව වලාකුළු වල වෙනස් වීම නිසා අධික වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන් දැන් පහුගිය දවස් ටික අපි දැක්කේ ඒ දේවල්
හැමතිස්සෙම ටීවී එක අරුව ටීවී එක බලුවොත් අයියේ වහින දවසට කියන්නේ බෙන්ගාල බොක්කේ පීඩන අවපාතයක් නිසා ලංකාවට හෙට දින සිට අධික වර්ෂාපතනයක් ලැබිය හැකියි කියලා කියනවා නේ. එතකොට මේ බෙන්ගාල බොක්ක තමයි ලංකාවට හැමතිස්සෙම වස්සන්නේ. නැත්නම් හුලක වැඩිපුරම වන්නේ. බෙන්ගාල බොක්කේ තියෙන ඔය සිදුවීම් නිසා. එතකොට මේ සාමාන්‍ය ඒකෙන් තමයි අකුණු වර්ග හට ගැනීම සිද්ධ වෙන්නේ. වර්ෂාපතනය හටගන්නේ ඔය පීඩන අවපාතයන් නිසා. එනම ඔයාලට පීඩන අවපාතය ගැන පොඩි අදහසක් දැන් තියෙනවා. අපි ලියාගමු එනම් මෙන්න මෙහෙම. ලියා ගන්න මෙන්න මෙහෙම. කිසියම් ස්ථානයක වායු පීඩනය අඩු වූ විට එයාමත් කියන්න පුළුවන්ද? කිසියම් ස්ථානයක වායු පීඩනය අඩු වූ විට එය පීඩන අවපාතයක් ලෙස හැඳින්වේ. මුලින්ම කියන්නේ අවපාතයක් ලෙස හැඳින්වේ. දැන් මුලින් ඉඳලා කියන්නේ ඇක් වේද? කිසියම් ස්ථානයක වායු පීඩනය අඩු වූ විට දැන් හරියට ඉක්මනට ලියා ගන්න වෙනවා. අහගෙන ඉඳලා නැත්තම් මට මතක නැහැ මුලින් කියපු වාක්‍ය ටික නේ. කිසියම් ස්ථානයක වායු පීඩනය අඩු වූ විට එය පීඩන අවපාතයක් ලෙස හැඳින්වේ. ඒ පීඩන අවපාතයක් ලෙස හැඳින්වේ. හරි. ඒකටම දිගටම ලියාගෙන යන්න. එම ප්‍රදේශයට අවට ප්‍රදේශවලින් වේගයෙන් වාතය ඇදී එයි. බෝල කටේ වේගයෙන් වාතය ඇදී එයි. එමගින් සුළි සුළං ඇතිවේ. එමගින් සුළි සුළං ඇතිවේ. අනේ පුතේ අයියෙන් කියන එක මට ඇහෙන්නේ නැහැ. ඔය නිකන් කොඳුරන වගේ ඒවා.
මොකක් ප්‍රශ්නයක් තියෙනවද හයියෙන් අහන්න. හරිනේ? හරි. ඊළඟට අලුත් ඡේදකින් ලියා ගන්න ලංකාවට බලපාන හයියෙන් අකුරු ගහනවා නම් දරුවෝ අයින් වෙලා පස්සේ රෙකෝඩින් එක බලන්න. හැමදාම කියනවා නේ. ලංකාවට බලපාන සුලිසුලං ලංකාවට බලපාන සුලිසුලං බොහෝ විට හටගන්නේ අසාන් සදෙව් ප්‍රශ්නයක් නම් අහන්න. මොකද අසාන් සදෙව් ප්‍රශ්නයක් නම් අහන්න නැත්නම් මයික් මියුට් කරලා තියාගන්න. ලංකාවට බලපාන සුලිසුලං බොහෝ විට හටගන්නේ බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේය. බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේය. ලංකාවට බලපාන සුලිසුලං බොහෝ විට හටගන්නේ බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේය. බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේය. හරි. එතකොට අපි ඇත්තටම මේ මට මතක කාලෙක සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවලට නේ අපේ ප්‍රදේශවල ඒ තරම් මහ සුලිසුලං හමනවා අපි දැකලා නැහැ. ඒ කියන්නේ මේ දෙන්යාය වගේ ප්‍රදේශවලට සුලිසුලං කියන එක ඒ තරම්ම දකින්න හම්බෙන එකක් නෙවෙයි. වැඩිපුරම සුලිසුලං වල රක් වෙන්නේ ඔය උතුරු මැද වගේ ප්‍රදේශ. ත්‍රිකුණාමලය ඒ වගේ ප්‍රදේශ. නැගෙනහිර නේ. මොකද ඒ ප්‍රදේශනේ වැඩිපුරම ඔය කොහෙටද බෙන්ගාල බොක්ක ආශ්‍රිතව තියෙන්නේ නේ ළඟ තියෙන්නේ. ඒතර අපේ ප්‍රදේශය ඒ තරම්ම සුලිසුලං වලට ලක් ප්‍රදේශ නෙවෙයි. නමුත් වේගවත් සුලං නම් පෞද්ගලික කාලේ වාලා දැක්කා. වුණේ ලොකු උලංගවල අමනවා ගස් කඩා වැටෙන අවස්ථාවල් ඕවා තියෙනවා. හැබැයි ඉතින් ජීවිත හානි දේපල හානි ලොකුවට වෙන්න තරම් සුලිසුලඟක් මගේ ජීවිත කාලය තුල අපේ ප්‍රදේශය තුල වෙලා නැහැ. මගේ ජීවිත කාලය තුල අපේ ප්‍රදේශය තුල එහෙම ලොකු සුලඟක් වෙලා නැහැ. සාමාන්‍ය අපේ ප්‍රදේශවල දකින්න හම්බෙන්නේ එක්ක ගම් වතුර එක්ක නායය. නේ ඔය දෙකනේ වැඩිපුරම තියෙන නායයක් තමයි වැඩිපුරම. ගම් වතුර සාමාන්‍ය අවුරුද්දකට සැරයක් අපි අත්දකින්න. ගම් වතුර කියන එක. ගම් වතුරත් එක්කම නායයක්ත් අපි දකිනවා. හරිද? අකුණු අනතුරුත් ඒ ඇසි තියෙනවා. අකුණු අනතුරු. ඒ වගේත් මිනිස්සු අපේ ප්‍රදේශවල මේ යෑම සිද්ධ වෙනවා. වැඩි නියඟ ඊට අමතරව ගත්තොත් සුලිසුලම් වගේ දේවල් ලොකුවට බලපාන ප්‍රදේශයක් නෙවෙයි අපේ ප්‍රදේශය. හරිද? හරි. එතකොට මේ සාමාන්‍යයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා සුලිසුලඟක් එන්න පැය 48කට ඉස්සෙල්ලා මිනිස්සුන්ව දැනුවත් කරන්න. පැය 48කට ඉස්සෙල්ලා සුලිසුලඟක් එන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ දින දෙකකට පෙර කාලගුණ දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා මිනිස්සුන්ව දැනුවත් කරන්න දැන් තියෙන දිනු තාක්ෂණයත් එක්ක. හරිද? මොකද? අහසේ පෙර අඳුරගෙන තියෙනව නේද? අර ඉර වටේ දෙදුම් වගේ රවුමක් තියෙන සුළු සුළඟක් එනවා කියන සංඥාව නේද?
ඉර වටේ දේදුන්නකට නමක් තියෙන්නේ. ඔය අර ඉර වටේ තියෙන අර චක්‍රාවාරය වගේ ඒක ගැන ඔය කියන්නේ කා මඩ මඩල වගේ සම වටේ තියෙන එක. ඒකෙන් සුළි සුළඟක් ඈ ඒක දිහා බලන්නත් එපා කියනවා නිකන් අවු කන්නාරි දාගෙන බලන්නේ කියන්නේ නේද සර්? හරි. ඒකේ සුළි සුළඟක් ගැන කියවෙනවද? ඔව් සර් මම YouTube එකේ දැක්කා විශ්ව ලෝකයේ කියන වීඩියෝ එක. YouTube එකේ දැක්කා විශ්ව ලෝකය. මිශ්‍ර ලෝකය. හරි. ඔව් සර්. එතකොට ඒ සාමාන්‍ය යන එහෙම ඒ සාම්ප්‍රදායික ක්‍රම හරිය නැත්නම් අතීතයේ මිනිස්සු භාවිත කරපු ක්‍රම වේදක් තියෙනවා යස්සේ. සමහර දැන් වරි වහිනකොට එහෙම වැහි කුරුළු පියාර වෙන මොන වර්ෂාවක් ළඟ වෙනවා. වගේ පොඩි පොඩි සිදුවීම්නේ. ඒ වගේ සිදුවීමක් වෙන්න ඕන ඔය කියන වැත්තේ අර සිදුවීම ඊට අමතරව අර චන්ද්‍රිකා තාක්ෂණයෙන් බලන තමයි ඒ ප්‍රදේශයේ පීඩනාවපාතයන් ගැන වැඩිපුරම තොරතුරු මේ ප්‍රකාශ කරන අපි අර ටීවී එකේ එහෙම පෙන්නන්නේ නේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් බලන ඊට පස්සේ ඒක තවත් තාක්ෂණය යොමු කරගෙන ඊතල දාලා කරකවලා මෙහි ඉඳන් මේට උල ගහනවා වගේ මේ වගේ වේගයන් මේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය වගේ තාක්ෂණය වර්ධා කරලා කියනවා. එතකොට ඒ තොරතුරු කියන්න පුළුවන් පැය 48කට පමණ පෙර. හරි. එහෙනම් ඔන්න අපි මේ කතා කරේ සුළු සුළඟ ගැන. ඒතර ඒකෙන් වෙන හානිය ගැන අපි එච්චර කියන්න යන්නේ නැහැ. ඊළඟට අපි ලියාගනිමු ගම් වතුර මාතෘකාව. ගම් වතුර. ගම් වතුර. හරි. එතකොට අපි තව තියෙන ගම් වතුර නියඟය සහ නායයන් ගැන පමණයි අපිට කතා කරන්න තියෙන අපේ 6 වසර විෂය නිර්දේශය එතනින් අවසන් වෙනවා. එතනින් පස්සේ අපි මොකද කරන්නේ? 6 වසරෙන් පස්සේ. එතකොට 6 වසර විෂය නිර්දේශයෙන් පස්සේ අපි ඊළඟට පටන් ගන්නවා 7 වසර විෂය නිර්දේශය කරන්න. හැබැයි අපි දන්න දෙයක් තමයි මාර්තු වල තමයි වාර විභාගය පැවැත්වෙන්නේ. මාර්තු වල තමයි තුන්වෙනි වාර විභාගය පැවැත්වෙන්නේ. හැබැයි අපි මාර්තු වෙනකන් 6 වසර අදින්නේ නැහැ. අපි 7 වසර ඒ ඇස්සේ කරගෙන යන ගමන් මාසයකට සැරයක් දෙසරයක් විතර පොඩි පේපර් සාකච්ඡා කිරීමුත් කරමු 6 වසරේ පේපර් නේ. එතකොට ඔන්ලයින් ද දිගටම කරන්නේ. අපි දැනට තවමත් අපේ බලාපොරොත්තු තියෙන දිගටම ඔන්ලයින් පමණ. කොහොම වුණත් 6 වසරේ සිට 9 වසර දක්වා පන්ති ආරම්භ කරන්න තාම අවසර දීලා නැහැ. 6 වසර 9 වසර අපි දකිනවා ළමයි පන්ති යනවා එනවා. නමුත් ආරම්භ කරන්න අවසර දීලා නැහැ. ඉතින් යන තත්ත්වෙත් එක්ක 10 11ත් ආරම්භ කරාවිද නැත්නම් ඒවත් නිවර්ද දෙන්න වෙයි දන්නේ. අර තව එකක් තියෙනවා ඔමික්‍රෝන් කියලානේ. ඒකත් රටට ලංකාවට ආවොත් අපි දන්නේ මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියලා නේ. බලාපොරොත්තු වෙමු අපි ප්‍රාර්ථනා කරමු මේක ලංකාවට එන්න එපා කියලා. කොහොමුණත් අපි බලමු ඉදිරියේ තියෙන තත්ත්වයක් එක්ක දිගටම ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. පටන් ගන්නවා නම් පන්ති අපි බාහිර පන්ති ආරම්භ කරනවා නම් විතරක් ඔයාලව දරුවන් කිරියු වේලාසරින් කරනවා. හරිද? එතකොට අපි මේ සතියේ සිකුරාදා කියන්නේ හෙට කොටකොඩ 11 වසර පන්ති ආරම්භ කරන්න දැනට සැලසුම් කරලා දෙන කොටකොඩ 11 වසර පන්තිය. හැබැයි අපේ ඔන්ලයින් පන්තිය නවත්තන්නේ නැහැ. ඔන්ලයින් 11 වසර සෙන්සුරාදා හවස 3ට පවත්වනවා. ඔන්ලයින් 11 වසර. බාහිර කොටකොඩ පන්තිය විතරක් අපි මේ සිකුරාදා කියන්නේ හෙට හවස 4 ඉඳන් පැය 7 දක්වා පවත්වන්න තීරණය කළා තියෙන. ඒක ඔයාලා අයියලා කරලා ඉන්නවනම් යාළුවෝ දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි අදට පොඩ්ඩක් පන්තිය මෙතනින් නතර කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයුබෝවන්. ආයිබෝවන්